අද අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ විශේෂයෙන් මේ වෙනකොට මැතිවරණයක් කැඳවීම පිළිබඳ සාකච්ඡාවක් රටේ ඇතිවෙමින් තියෙනවා. ඒ මැතිවරණයේ කැඳවීමට සමානුපාතිකව පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියලා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ඉල්ලා සිටිමින් තියෙනවා. ඒ සම්බන්ධ අපේ මූලික අදහසක් ඉදිරිපත් කරන්න අපි අද මේ මාධ්‍ය හමුව ගත්තේ. විශේෂයෙන්ම මැතිවරණය සම්බන්ධ කාරණේදී මතක් කරන්න ඕනේ මේ මැතිවරණය මේ කාලෙට නියමිත මැතිවරණයක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුවට පැරණි පත්වෙච්ච පාර්ලිමේන්තුවට 2020 සැප්තැම්බර් 1 වෙනිදා දක්වා නිල කාලයක් තියෙනවා. එහෙම තියෙද්දී තමයි කලින් මාර්තු 1 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අප්‍රේල් 25 වෙනිදාට මැතිවරණයක් කැඳෙව්වේ. අප්‍රේල් 25 වෙනිදාට මැතිවරණයක් කැඳවද්දී ආණ්ඩුවේ දේශපාලන අරමුණක් තිබුණා. දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණා කලින් මැතිවරණය කැඳවීමට අදාළව. ඒ දේශපාලන අරමුණ දේශපාලන න්‍යාය පත්‍රය තමයි විපක්ෂයේ දුර්වල වෙලා ඉන්න වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම. ඒ වගේම නොවැම්බර් මාසේ මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරලා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මාර්තු දක්වා ගෙවිච්ච මාස 3ක විතර කාලය ගත්තම ඒක ඇතුලේ ජනතාවගේ අපේක්ෂාවන් ඔහුගේ ජයග්‍රහණයත් සමග සිදු වෙයි කියලා හිතපු බොහෝ දේවල් සිද්ධ වුණේ නැහැ. ක්ෂේත්‍ර ගණනාවක අසාර්ථකභාවයක් තමයි තිබුණේ. නිසා තවත් ඉදිරියට යද්දී ආර්ථික අර්බුදයක් එන්න නියමිතයි. විශේෂයෙන් මේ අවුරුද්ද තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවන්න තිබුණු අවුරුද්ද. ඒකට මේ තත්ත්වයන් සමග ආර්ථික අර්බුදයකටත් මුහුණ දෙන්න වෙනවා කල්ගත වුණොත්. ඔන්න ඔය කරුණ මත තමයි මේගොල්ලෝ තීරණය කරේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වැඩි බලයක් තහවුරු කර ගැනීමේ අරමුණෙන් මැතිවරණය අප්‍රේල් 25 වෙනිදාට තියන්නේ. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම නියම කරලා තිබුණා මාර්තු මාසේ 19 වෙනිදා වෙනතුරු. ඒත් මාර්තු මාසේ 12 වෙනිදා පමණ වෙනකොට කොරෝනා වසංගතය පැතිරිලා ඒකට අදාළව රෝගීන් වාර්තා වීම ආරම්භ වෙලා තිබුණා. මේක සමාජමය වශයෙන් පැතිරීමේ අවදානමක් මතුවලා තිබුණා. නිසා මැතිවරණය කැඳවීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරලා වහාම කොරෝනා වසංගත තත්ත්වයට රට සූදානම් කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බල න්‍යාය පත්‍රය නිසා ඒ ප්‍රමුඛතාවය දුන්නේ නැහැ. ඒ ප්‍රමුඛතාවය දුන්නේ නැහැ 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වාම රට සාමාන්‍ය ලෙස පවත්වාගෙන ගිහිල්ලා 19 වෙනිදාට කොහොම හරි නාම යෝජනා කැඳව ගන්න එක තමයි ආණ්ඩුවේ අවශ්‍යතාවය විදිහට තිබුණේ. මොකද ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලා තිබුණා. ඒක දුර්වල වෙලා තියෙන වෙලාවක 19 වෙනිදාම නාම යෝජනා කැඳවීමේ උවමනාවක් ආණ්ඩුවට තිබුණා. මොකද තව කල් ගියා නම් සමහර විට මේ දෙපාර්ශ්වය සමග වීමේ වගේ ඉඩකුත් තිබුණු නිසා. එතකොට මෙන්න මේ දේශපාලන අරමුණ ඉදිරියට ආවා වසංගතය පාලනය කිරීමේ සහ ජන ජීවිත රැකීමේ අරමුණට වඩා. නිසා 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා ආණ්ඩුව උත්සාහ කරේ මැතිවරණ මනෝභාවයක් පවත්වා ගන්න. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා කරපු කතාවේදී ජනාධිපතිවරයා අහනවා රෝගීන් 28ක් ඉදදී රටක් වහන්නේ මොකටද කියලා. සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා වසංගතයත් පාලනය කරනවා මැතිවරණයක් තියෙනවා මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරනවා කියලා. අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා වෛරස් එක පැතිරෙන්නේ නැති ආකාරයට මැතිවරණ තියෙන ක්‍රමය අපි දන්නවා කියලා. මේ විදිහට රජයේ නායකයන් විවිධ ප්‍රකාශයන් කරමින් රට මැතිවරණ මනෝභාවයක පවත්වාගෙන යන්න උත්සාහ කරා. ඒ මොහොතේත් අපි මැතිවරණය පවත්වන්න එපා. ඒක රටේ ජනතාවගේ ජන ජීවිත පැත්තෙන් ප්‍රශ්නයක් කියන එකට අදාළ උද්ඝෝෂණික මැදිහත් වීමක් කරා. අපි රටට මේක කිව්වා. අපි මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා ගත්තා. ලියුම් ලිව්වා. විවිධාකාරයෙන් අපි බල කිරීමක් කරා. මැතිවරණය තියන්න එපා අප්‍රේල් 25. නාම යෝජනා කැඳවීම අවලංගු කරන්න. අවලංගු කරලා ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා අපි ඉල්ලා හිටියේ. විශේෂයෙන් අපි එතෙන්දී කිව්වේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තබන තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ අතලොස්සක් සමග මේ වසංගත තත්ත්වයකට තීන්දුව తీරන ගන්නවට වඩා වැඩි පිරිසක් එකට එකතු වෙලා තීරණ ගන්න එක ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඒ අරුතෙන් හරි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. මොකද මේ පාර්ලිමේන්තුව ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ පාර්ලිමේන්තුව ගැන අපිට විශ්වාසයක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඔවුන් පහුගිය යහපාලන ආණ්ඩුව කියලා අවුරුදු 5ක් තිස්සේ කරපුවා ඔක්කොම අපි දන්නවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව එකතු වුණාට පස්සේ වසංගතයට මහා අමුතු දෙයක් වෙයි, මහා බක්කක් වෙයි කියලා එහෙම විශ්වාසයක් අපිට තිබුණේ නැහැ. නමුත් තනි කීප දෙනෙක් තීන්දුව ගන්නවට වඩා වැඩි දෙනෙක් තීන්දුව ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කරගන්න ආරමුණෙන් පාර්ලිමේන්තුව කැඳවීම උචිතයි කියන අදහසේ තමයි අපි හිටියේ. නම් කොහොම වුණත් ආණ්ඩුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ 19 වෙනිදා නාම යෝජනා බාර ගැනීම නතර කළේ නැහැ. 19 වෙනිදා නාම යෝජනා බාරගත්තා. නාම යෝජනා බාර ගැනීමෙන් පස්සේ 20 වෙනිදා තමයි
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරේ. එතකොට නාම යෝජනා බාර ගන්න මොහොත දක්වාම ආණ්ඩුව හිටියේ මේක කොහොම හරි කරනවා කියන අදහසින් නාම යෝජනා බාර ගැනීම. ඊට මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා නාම යෝජනා බාර ගැනීමෙන් පස්සේ මැතිවරණ දිනය තීරණය කරන්නේ. ඒ අනුව ඔවුන් මැතිවරණයේ මීළඟ දිනයක් නම් නොකර දින නියමයකින් තොරව මැතිවරණය කල් තැබුවා මාර්තු මාසේ 19 වෙනිදා. මේ 12 වෙනිදා 19 වෙනිදාත් අතර ගෙවුණු කාලේ ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ප්‍රමුඛතාවය දීලා තිබ්බ කාලෙත් සැලකිතු මට්ටමකින් මේ රෝගය ව්‍යාප්ත වුණා, වෛරසය ව්‍යාප්ත වුණා. අපි දකිනවා ඒ වෙලාවේ වැඩ කළ යුතුව තිබුණේ එහෙම නෙමෙයි. උදාහරණයක් ලෙස ගුවන් තොටුපළ වැසීම් වගේ ක්‍රියාමාර්ග ඒවා ප්‍රමාදයි. ජනතාවගේ සංචරණය සීමා කිරීමේ ක්‍රියාමාර්ග ප්‍රමාදයි. නමුත් ඒ ප්‍රමාදයේ මැද හරි 20 වෙනිදා මේ තීරණය ගත්තා. දැන් නැවත මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳ අදහස ඉදිරියට එමින් තියෙනවා. එක පැත්තකින් ආණ්ඩුවේ විවිධ නායකයෝ මහමැතිවරණයක් පැවැත්වීම අවශ්‍යයි කියන එක පිළිබඳ මත පළ කරමින් ඉන්නවා. එතන ආණ්ඩුවේ මැතැම් නායකයන් මේ වෙලාවේ මැතිවරණයක් තියන්න බෑ කියලාත් මත පළ කරමින් ඉන්නවා. ඒ අතර අපිට පේනවා යම් ආකාරයකින් මැතිවරණ දේශපාලනයකට ඕන කරන දොරටු විවෘත කරගනිමින් යනවා වගේ පේනවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ගات එක්ක. උදාහරණයක් විදිහට සමහර ජාතිවාදී ප්‍රචාරයන් පැතිරෙමින් තියෙනවා ආණ්ඩුවත් එක්ක හිතවත් පිරිස් අතින්. ඒ වගේම සමහර රාජ්‍ය නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වගේ කෙනෙක් පවා කිව්වා මේ සිතාමතාම රෝගය බෝ කිරීමේ සමහර ක්‍රියාකාරීත්වයන් ඇතැම් ජන කොටස් තුලින් යනවා කියලා. එතකොට මේ කරුණු සහ දත්ත රහිත තවමත් නිසි විමර්ශනයක් කරලා තහවුරු කරලා නැති කරුණු ප්‍රකාශ කරමින් ජාතිවාදී දොරටුවක් විවෘත කරමින් ඉන්නවා. ඉතින් ඒ අතර දේශපාලන විරුද්ධවාදීන් විරුද්ධ මතපල කරන අය අත්අඩංගුවට ගන්න එහෙම ක්‍රියාදාමයක් තව පැත්තකින් යනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මුහුණු පොතේ විවිධ වැරදි අදහස් ප්‍රකාශයට පත් කරා කියලා පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මුහුණු පොතේ එහෙම කරා කියලා අත්අඩංගුවට ගන්නේ ආණ්ඩු විරෝධී අදහස් සමග සම්බන්ධව වැරදි තොරතුරු කියපු අය විතරයි. ආණ්ඩුවට පක්ෂපාතීව වැරදි තොරතුරු කියන අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ කිසිම කෙනෙක්ව COVID-19 වැඩපිළිවෙලට බාධාවක් වුණා කියලා ඒ අයව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන පැහැදිලි ආණ්ඩු විරෝධී දේශපාලනය කරන අයගේ කටවැසීමේ ක්‍රියාදාමයක් නිකුත් වෙනවා. ඒ අතර දැන් හදිස්සියම නැවත පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙන ඒමේ කතාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා අපිට පේන්නේ මැතිවරණය සංදර්ශන වගේ තමයි පේන්නේ. ඉතින් දැන් සමහර අය අත්අඩංගුවට ගන්නවා. ඒකට අත්අඩංගුවට ගැනීමේ හේතුව කියලා කියන්නේ දුරකථන ඇමතුම් ලබා දීම. දැන් එහෙම ගත්තොත් මහ බැංකු බැඳුම් කර සිද්ධියට අදාළවත් ඒ සැකකරුවන් සමග දුරකථන ඇමතුම් ගත්තා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ගිණුමට මුදල් බැරවීමක් ගැන පවා ඒ දවස්වල මාධ්‍ය වාර්තා කරා. ඒකට අත්අඩංගුවට ගැනීම දුරකථන ඇමතුම් නිසා අත්අඩංගුවට ගැනීම කියන එකේදී බොහොම සුළු පරාසයක් තමයි අල්ලලා තියෙන්නේ. ඉතින් මේකෙන් පේනවා යම් දේශපාලන ව්‍යාපෘතියක් යනවා මැතිවරණය සඳහා. අපේ පක්ෂයක් ලෙස අපේ තියෙන මතය තමයි මැතිවරණය සම්බන්ධ. එකක් අපි මේකෙදි සැලකිය යුතු කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි ජන ජීවිත ආරක්ෂාව ඊටාම බැරෑරුම් ලෙස සලකන්න ඕනේ. මේ වෙලාවේ මැතිවරණයක් කැඳවීමට වඩා ප්‍රමුඛ වෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම. නිසා මැතිවරණයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ. මැතිවරණයක් පැවැත්වීම නෙවෙයි අවම වශයෙන් මේ ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ සංචරණයට තියෙන සීමා ලිහිල් කිරීම කළ යුත්තේ සෞඛ්‍ය අංශවල නිර්දේශ සමග. නිසා ඒක සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරන්න තරම් විශේෂ දැනුමක් අපිට නැහැ. නමුත් වසංගත රෝග සම්බන්ධ සහ ප්‍රජා සෞඛ්‍ය සේවය පිළිබඳ විශේෂඥයන්ගේ මතයට අනුව තමයි මේ ලිහිල් කිරීම කළ යුතුව තියෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අංශවල අපි දැනට දන්න සියලු පිරිස් කියලා තියෙනවා මේ මොහොතේ ලිහිල් කිරීමක් කිරීම සුදුසු නෑ කියලා. සෞඛ්‍ය අංශ කියනවා නම් මේ මොහොතේ එවැනි ලිහිල් කිරීමකට යාමෙන් ජන ජීවිත අවදානමය හෙළනවා කියලා අපි හිතනවා. ජන ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. සෞඛ්‍ය අංශවල නිසි නිර්දේශයකින් තොරව මැතිවරණය පැවැත්වීම හෝ මේ තත්ත්වයේ ලිහිල් කිරීම නොකළ යුතුයි. ඒ වගේම මැතිවරණයක් පැවැත්වීම ඇතුළේ මැතිවරණයට සම්බන්ධ වෙන විශාල රජයේ සේවකයෝ ප්‍රමාණයක් ඒ අය අවදානමට ලක් වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ ජීවිත අවදානම පිළිබඳ බරපතල සැලකිල්ලට ගත යුතුයි. මොකද ඡන්දේ දාන අයට අපි මොනවා හරි ක්‍රමයක් හැදුවත් අවදානම ඊටාම වැඩි වෙනවා. මේ මැතිවරණ රාජකාරී සඳහා නිරත වෙලා ඉන්න අය, ඒ ඡන්ද මධ්‍යස්ථානවල ඉන්න නිලධාරීන්, ඊට පස්සේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඉන්න නිලධාරීන් මේ හැම කෙනාටම වෛරසය බෝ වීමේ අවදානම වැඩි. ඒ නිසා එවැනි අවදානමක් මේ මොහොතේ ගත යුතු නෑ කියන අදහසේ තමයි අපි ඉන්නේ. එක පැත්තක්. අනිත් එක තමයි මේ වෙලාවේ මැතිවරණයක් තියෙනකොට මැතිවරණය තියන්න වෙන්නේ මහජන රැස්වීම් හරි කැන්වසින් ව්‍යාපාර හරි ඒ කිසිදු ප්‍රචාරක මාධ්‍යයකට ඉඩ නොතිය තමයි මැතිවරණ තියන්න වෙන්නේ. මොකද දැනට අපි දන්න සාමාන්‍යයෙන් මාධ්‍යවල දැන්නීම් මුදල් ගෙවා වෙළඳ දැන්වීම් පළ කිරීම හැර වෙන ඒකට මුදල් නැතුව වෙනත් ක්‍රම භාවිතා කරන, රැස්වීම් කරන, සම්මන්ත්‍රණ කරන, කුඩා මට්ටමේ ජනහමු කරන, ගෙවල් වල මිනිස්සු එකතු කරලා ගම්වල මිනිස්සු හිතවත් ගෙදරකට එකතු කරලා ගෘහස්ත සාකච්ඡා හෝ ගෙමිදුල් සාකච්ඡා පවත්වන, ගෙයින් ගෙට කැන්වසින් ගිහිල්ලා
ගිහිල්ලා තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති දේශපාලන වැඩපිළිවෙල මතය ජනතාවට කියන ඒ ක්‍රම තමයි මැතිවරණ එක අපි ඉස්සරහා විවෘත වෙලා තියෙන්නේ. උදාහරණයක් ලෙස අපේ පක්ෂය ගත්තොත් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගත්තොත් අපිට රූපවාහිනී මාධ්‍යයන් වල හරි ගුවන්විදුලි මාධ්‍යයන් වල හරි පුවත්පත් වල හරි වෙළඳ දැන්වීම් පළ කරන්න ඒ සඳහා රුපියල් බිලියන ගණන් වේදම් කරන්න අපිට හැකියාවක් නැහැ. ඒකට අපි මැතිවරණ එකදී ජනතාව හමුවට යන්නේ අර ක්‍රමවලින්. දැන් මේ වසංගත තත්ත්වයේ ඇතුලේ ඒ ක්‍රම සියල්ල සීමා වෙලා තියෙනවා. ඒකට ඒ දැන් රැස්වීම පවත්වන්න අමාරුයි. ජනහමු ගෘහ සාකච්ඡා වගේ එකක අවදානමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහරවිට අපි කැන්වසින් ගියොත් ගෙවල් වලට ඒකට කැමති වෙන එකක් නැහැ මිනිස්සු ඒක යම් අවදානමක් එකේ තියෙන නිසා. එතකොට දැන් මැතිවරණය කරනවා නම් කරන්න වෙන්නේ. දැන් මේ කියන විදිහට මැයියන්ති මේ මැතිවරණය කරනවා නම් මැතිවරණය කරන්න වෙන්නේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂයෙන් මැතිවරණයේදී මාධ්‍යවල මුදල් ගෙවා වෙළඳ දැන්වීම් පළ කිරීමේ සහ මාධ්‍ය හිමි සමාගම් සමග සමීප සම්බන්ධතා තියෙන බලය ඇති ධන බලය ඇති අපේක්ෂකයන්ට සහ පක්ෂවලට ඇරෙන්න ඉතුරු අයට තමන්ගේ වැඩපිළිවෙල තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටපත් කරන්න ඉඩක් නැතුව තමයි මැතිවරණ තියන්න ඉඩ තියෙන්නේ. ඒකට එහෙම වුණොත් එහෙම ඒක අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් වෙනවා. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මැතිවරණයක් පවත්වනවා නම් මැතිවරණය පැවැත්විය යුත්තේ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් ඇතුලේ සියලු දෙනාට තමන්ගේ ප්‍රතිපත්ති තමන්ගේ වැඩපිළිවෙල අනිත් අය සම්බන්ධ විවේචන ඒවා සමාජයට ගෙනියන්න සමාන ඉඩපස්ථා සහතික කරලා එහෙම නැතුව මේ වගේ තත්වයක් ඇතුලේ මේක කරනකොට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් මේ හදන්නේ ආණ්ඩුව මැතිවරණේ තියෙනවා. ආණ්ඩුව මැතිවරණේ තියෙනවා වෙන කාටවත් ප්‍රචාරක කටයුතු කරන්න බෑ. ආණ්ඩුවට ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ කොරෝනා වසංගතයේ මුවාවෙන් ඒගොල්ලන්ගේ ප්‍රචාරක කටයුතු ටික කරනවා. අපේක්ෂකයන්ව ඉස්සරහට ගේනවා. වෙන කාටවත් ප්‍රචාරක වැඩ කරන්න බෑ. මේ පාළුගේ වළම් බිඳීමකට තමයි ලෑස්ති වෙන්නේ. එතෙන්දී මේ මුළු සමාජයේ විවිධ කොටස් එකතු වෙලා කරපු සියලු කාර්යයන් වල වටිනාකම් ආණ්ඩුවේ පාත්‍රයට දාගන්න යන්නේ. කියන්නේ වෛද්‍යවරු, හෙදෙහෙදියෝ, කනිෂ්ඨ කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඊට පස්සේ පොලිසිය, හමුදාව, රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, මේ ප්‍රාදේශීය ලේකම්වරු මේ ඔක්කොමලා එකට එකතු වෙලා කරපු ලොකු දැවැන්ත වැඩපිළිවෙලක ඒකේ සම්පූර්ණ වාසිය, ඒකේ සම්පූර්ණ ලකුණු ටික තමන්ගේ පාත්‍රයට දාගන්න ආණ්ඩුව ලෑස්ති වෙන නිසා මේක වැරදි. නිසා අපි මැතිවරණය පැවැත්වීමට අපි විරුද්ධයි. ඒ වගේම අපි හිතනවා මේ වගේ වෙලාවක බොහෝ පිරිසකගේ ආර්ථිකය බිඳ වැටිලා ජනතාව දැන් ලක්ෂ 40ක විතර ජනතාවක් ඉන්නවා අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ. ඒ අය දවසේ ආදායමෙන් ජීවත් වෙන අය. අද හම්බ කරලා අද ජීවත් වෙන අය. ඒකට ඒ අයගේ ආදායම් මට්ටම් බරපතල ලෙස බිඳ වැටලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම් මෙහෙම බිඳ වැටලා තියෙද්දි ඕනනම් මැතිවරණ අල්ලස් දීමක් යන්න පුළුවන්. මේ මැතිවරණ ඇතුලේ අපේක්ෂකයන්ට ඇවිල්ලා පක්ෂ වලට ඇවිල්ලා විවිධ දේවල් දීලා මිනිස්සුන්ගේ අසරණකම පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ දේශපාලන බලවේගපුති වෙනුවෙන්. ඒක වෙනදටත් කරනවා. මේ කොරෝනා නැති කාලෙත් කරනවා. නමුත් මේ දිනවල ඒක කරන්න වැඩි ඉඩ ප්‍රස්තාවක් වැඩි අවකාශයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම බැලුවට පස්සේ තේරෙන එක තමයි හදිසියෙ මැතිවරණයක් පැවැත්වුවොත් එහෙම මැතිවරණය පවත්වන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට. ඉතින් ඒ නිසා මේක අපි සැලකිල්ලට ගන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ජන ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ඒ වගේම ආර්ථිකය නැවත පණ ගැන්වීමක් සඳහා උත්සාහ කළ යුතුයි. ඒ සඳහා සෞඛ්‍යාංශවල නිර්දේශ ගන්න ඕනේ කොහොමද ක්‍රමානුකූලව ආර්ථිකය පණ ගන්නන්නේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සහිතව කොහොමද යන්නේ. වැඩි අවදානම සහිත ප්‍රදේශ තවදුරටත් බ්ලොක් කරලා තියාගන්න ගමන් අවදානම අඩු ප්‍රදේශවල ආර්ථිකයට යම් ඉඩක් හදන්නේ කොහොමද කියන එක සම්බන්ධ සෞඛ්‍යාංශවල නිර්දේශත් සහිතව ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඒත් එක්ක තමයි බැඳිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නේ. ඒකට ජනතාවට මැතිවරණයක ඡන්දේ භාවිතා කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික අයිතියක් තියෙනවා. ඒත් ඒ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තියෙන්නේ ජන ජීවිත ආරක්ෂාවයි ජනතාවගේ ආර්ථිකය නැවත පණ ගැන්වීමයි කියන එකට යටත්ව තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒ දෙක නැතුව ආර්ථිකය බල ගැනීම සහ ජන ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන සුරක්ෂාවක් හදන්නේ නැතිව ඒ මුකුත් නැතුව මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතාන්ත්‍රික අයිතිය පළ ගැන්වීමක් නෙවෙයි ප්‍රජාතාන්ත්‍රික අයිතිය උල්ලංඝනය කිරීමක් බවට පත් වෙන්න නියමිතයි. ඉතින් එතෙන්දී එනවා ප්‍රශ්නයක්. දැන් මාර්තු 1 වෙනිදා විසිරුවා හැරපු නිසා පාර්ලිමේන්තුව අවම වශයෙන් ජූනි 2 වෙනිදා වෙද්දී අලුත් පාර්ලිමේන්තුව රැස්විය යුතු තියෙනවා ව්‍යවස්ථාවේ ආකාරයෙන්. ඒත් ව්‍යවස්ථාවට අනුව මේක රැස්විය යුතුයි. ව්‍යවස්ථාවට අනුව රැස්විය යුතු නම් දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අපිට ව්‍යවස්ථාවත් කඩන්නේ නැතුව මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ඉතින් ව්‍යවස්ථාවක් රකින්න කියලා වසංගතයකට ජනතාව බිලි දෙන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ වගේම උවමනා විදිහට ව්‍යවස්ථාව කඩන්න දෙන්නත් බෑ. ඒ කියන්නේ දැන් ආණ්ඩුවේ අපිට පේනවා වැඩපිළිවෙල දෙකක්. එකක් තමයි හදිසියේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා ඒ මැතිවරණය ඇතුලේ කාටවත් ප්‍රචාරක කටයුතු කරන්න ඉඩ නොදී ආණ්ඩුව පමණක් ප්‍රචාරක කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් පවත්වලා බලය තහවුරු කර ගැනීම. එක්කෝ එහෙම එකක්. එහෙම නැතිනම් මෙහෙම පැත්තකුත් පේන්න තියෙනවා. ඒ කියන්නේ මැතිවරණේ තියනවා කියලා කියනවා. එතකොට හැමතැනම මැතිවරණේ තියන්න එපා කියලා විරෝධයක් එනවා. ඒ විරෝධය මත පදනම් වෙලා මැතිවරණේ නොපවත්වා ඉන්නවා. මැතිවරණේ නොපවත්වා ඉදිද්දී මැතිවරණේ නොපවත්වා ඉන්නේ ව්‍යවස්ථාවට පිටින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා මැතිවරණේ නොපවත්වා ඉන්නවා. එහෙම වුණොත් ඒක ඊටාම නරක පූර්වාදර්ශයක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්නෙත් නැතිව මැතිවරණ තියන්නෙත් නැතුව ඉදිරියට යාම කියලා කියන්නේ ඊටාම නරක තත්ත්වයක් නරක පූර්වාදර්ශයක්. ඒක ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට අනාගතයේදී පවා බරපතල ලෙස බලපාන එකක්. බරපතල ලෙස බලපාන එකක්. ඒ නිසා සමහර කට්ටිය අපි දැක්කා කෑ ගහනවා මේ අතුරලී රතනහාමුදුරුව වගේ අය, ගලපොඩත්තේ ඥානසාර හාමුදුරුව වගේ කට්ටිය. ඒගොල්ලෝ අපි දැක්කා කෑ ගහනවා මේ මැතිවරණ තියන්න එපා, අවුරුද්දකටවත් මැතිවරණ එපා, හමුදාවත් එක්ක රට පාලනය කරන්න කියලා. මේ කලාපේ බංග්ලාදේශයේ පාකිස්තානයේ වගේ තැන්වල හමුදා ආණ්ඩු හැදුනා. ඒ වගේ ඉතිහාසයක් ලංකාවට නැහැ. ලංකාවට හමුදා ආණ්ඩු වල ඉතිහාසයක් නැහැ. ඒ නිසා හමුදා ආණ්ඩු හැදිල්ලක් නෙවෙයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. කොහොමද මේ වසංගතයත් බේරා ගනිමින් කොහොමද අපි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් රකින්නේ. එතකොට එතෙන්දි තමයි වැදගත් වෙන්නේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණය පවත්වන්න බැරි නම් නියමිත දිනදී ව්‍යවස්ථානුකූලව කුමක්ද කළ හැක්කේ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අර්ථකථනයක් විමසිය යුතුව තියෙනවා රජය. ඒ සඳහා තමයි අර මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ අර්ථකථනයක් ඉල්ලන්න කියලා. එහෙම වුණොත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අර්ථකථනයකට අනුව යම් නීත්‍යානුකූල ආකාරයකින් මැතිවරණය කල් තබන්න පුළුවන්. මැතිවරණය මේ වෙලාවේ පවත්වන්න බෑ කියලා ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් මැතිවරණය කල් තැබිය යුතු තියෙන්නේ අවම වශයෙන් මේ පවතින නීතිමය රාමුව ඇතුළේ. එහෙම නැතිනම් මේක දැඩි අත්නෝමතික බලයක් ගොඩනැගීමක් බවට පත් වෙනවා. ඉතින් එහෙම එකකට දැන් විපක්ෂයේ පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. ඉතින් පරණ පාර්ලිමේන්තුව ජනතා විශ්වාසයේ හීන වෙච්ච පාර්ලිමේන්තුවක්. ඉතින් ඒක නැවත කැඳවීමේ වැඩක් තියෙයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි අරාර්ථයෙන් එකඟයි. ඒ කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා යනවට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස අර ගැසට් නිවේදනය අවලංගු කරලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස් වෙලා ඊට පස්සේ මැතිවරණයක් පැවැත්විය හැකි කාලයක මැතිවරණයකට යන එක නම් ඉතුරු වෙලා තියෙන එකම විසඳුම. එහෙම එකට අපි එකඟයි. එහෙමනම් අපිත් කියනවා කමක් නැහැ. එහෙනම් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවලා මැතිවරණ තියන්න. නමුත් හොයන්න ඕනේ ඊට අමතර තවත් විධික්‍රම තියෙනවා. ඒ සඳහා අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලන්න ඕනේ. දැන් ඒක ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක ඊටාම කනගාටු එක තත්ත්වයක්. එහෙම කරන්න බෑ. දැන් අනිවාර්යෙන් මේ සඳහා තියෙන ක්‍රම හොයන්න ඕනේ. නිසා මේ දෙකම වැරදි. හදිස්සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණයක් කැඳවීමත් වැරදි. මැතිවරණය කල් තැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති ඔක්කොම උල්ලංඝනය කරමින් තනි පුද්ගල කැමැත්තට මේ වසංගතයක් ආපු වෙලාවේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන පදනමින් කරන එකත් වැරදි. ඒ වගේම අපි බල කරනවා රජයට මේ පාර්ලිමේන්තුව කැඳවනවා නම් පරණ පාර්ලිමේන්තුව යලි කැඳවනවා නම් ඒ පරණ පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුව තියෙන්නේ හුදු පාර්ලිමේන්තුව එකතු වෙලා මේකේ මොකක්වත් වෙන්නේ නැහැ. පහුගිය කාලෙත් ඔය අවුරුදු ගානක් අපි ඔය පාර්ලිමේන්තුව ගැන දැක්කා. ඔය 225ම ගැන දැක්කා. ඒක එහෙම කැඳෙව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ සඳහා ජනතාවගේ සංවිධාන බලාත්මක විය හැකි තත්ත්වයක් අවශ්‍යයි. ජනතාවට සංවිධානය විය හැකි ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් අවශ්‍යයි. ඒකත් එක්ක තමයි පාර්ලිමේන්තුව කැඳවීම සහ මැතිවරණ දින නියම කිරීම කරන්න ඕන. මොකද මේ තත්ත්වය ඇතුලේ වෘත්තීය සමිතියකට එකතු වෙන්නත් බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ කැබිනට් මණ්ඩලය එකතු වෙනවා. ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ඔක්කොම එකතු වෙනවා. ඒවා නිශ්චිත ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරලා, මුඛාවරණ පාවිච්චි කරලා, අත්සේදීම් පාවිච්චි කරලා, විස බීජනාශක පාවිච්චි කරලා ඒවා එකතු වෙනවා. හැබැයි වෘත්තීය සමිතියක විධායක සභාවට එකතු වෙන්න දෙන්නේ නැහැ. වට්ටක්ක කිලෝ රුපියල් 8ට ගිහිල්ලා බෝංචි කිලෝ රුපියල් 12ට යද්දි ගොවි සමිතියේ විධායක සභාවට එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒවා නීති විරෝධී කියන. ජනතාවට මොන හරි ප්‍රශ්නයක් කළා ජනතාව ඒකට හඬ නගන්නාවට පස්සේ අපි දැක්කා මහනුවර ගලහ දොළුව ප්‍රදේශයේ ජනතාව Tamanට බඩගිනි කියලා හඬක් නැගුවට පස්සේ ඒක මෙහෙවපු අය අත්අඩංගුවට ගත්තා. ඒකට ජනතාවට සංවිධානය වෙන්න දෙන්නේ නැහැ. ජනතාවගේ සංවිධාන වලට මත ප්‍රකාශ කරන්න දෙන්නෙත් නැහැ. මත ප්‍රකාශ කරන්න දෙන්නෙත් නැහැ. එතකොට කිසිම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න දෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට මහජන ක්‍රියාකාරීත්වයකට ඉඩකුත් නැහැ. එතකොට මේ தত্ত্বය ඇතුලේ මැතිවරණ නෙවෙයි, ඔය පරණ පාර්ලිමේන්තු කැඳවීම නෙවෙයි, මොනවා කරත් ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි බල කරනවා වහාම මේ මහජන සංවිධාන වලට ක්‍රියාකාරී විය හැකි ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් සෞඛ්‍ය උපදෙස් අනුව ලද වහාම පටන් ගන්න. ඉඩක් ලැබෙන පළමු මොහොතේදී මහජන සංවිධාන වලට ක්‍රියාකාරී වීමේ, ඒ අයට මැදිහත් වීමේ, ප්‍රජා නායකයන්ට තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් මැදිහත් වීමේ ඉඩකඩ විවර කරන්න. මොකද දැන්ටමත් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර නැතුව ඉන්නේ මේ අඩුම ගානේ ජනතා ඉල්ලීම් ප්‍රකාශයටපත් කිරීමේ ක්‍රමයක් නැතුව සම්පූර්ණ යට කරලා, තද කරලා, වහලා අත්නෝමතිකත්වයක් ගොඩනගමින් තියෙනවා. ඒ නිසා මේක නවත්තන්න ඕනේ. දැන් අපි දැක්කා රාජගිරිය ප්‍රදේශයේ ජනතාව තමන්ට සහනාධාර ලැබෙද්දී අසාධාරණකම් වුණා කියලා පෙරට ආවා. ඒ එනකොටම පොලිසිය වැලිකඩ පොලිසිය මැදිහත් වෙලා ඇඳින් නීති වෙලා ඕවා කරන්න බෑ කියලා හරවලා යවුවා. දැන් අපි දන්න විදිහට මේ මිනිස්සු අහලා තියෙනවා දැන් අපි අපේ බඩගින්නට මොකද එතකොට කරන්න කියලා. පොලිසිය කියලා තියෙන්නේ බඩගින්නට පොලිසියට වග කියන්න බෑ. පොලිසියට වග කියන්න පුළුවන් මේ ඇඳින් නීති වෙලාවේ මිනිස්සු ඒක රාශි වෙන එක නවත්තන එකට විතරයි කියලා.
ඒතර ප්‍රශ්නේ තියෙන්නේ එතන. දැන් රජයේ නිලධාරීන් විවේචනය කරන්න බෑ කියලා විවේචනය කරනවත් අත්අඩංගුවට ගන්න. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්වරයා විවේචනය කරා කියලා ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි අමාත්‍ය විමල් වීරවංශ තවත් රජයේ නිලධාරියෙක් සහ රජයේ ආයතනයක් වෙච්ච මැතිවරණ කොමිෂන් සභාවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයායි ප්‍රසිද්ධිය විවේචනය කරනවා. එතකොට ඒවා අර රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම කියන ගොඩට ඒක ඇතුල් වෙන්නේ නැහැ. ආණ්ඩුව මේක ඇතුලේ මේ විවිධාකාර දේශපාලන ව්‍යාපෘති ගෙනියනවා. ඒවට ඒ නීති මොකක්වත් අදාළ වෙලා නැහැ. ඉතින් ඒ අතර තමයි දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නේ. නිසා අපි බල කරනවා දැන් එක පැත්තකින් මැතිවරණේ පවත්වන්න බෑ මැතිවරණේ කල් දාන්න. මැතිවරණේ කල් දාද්දී ඒක නීත්‍යානුකූල ලෙස කිරීම සඳහා ඉතුරු වෙලා තියෙන එකම විකල්පය පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවීම නම් ඒක කැඳවන්න. තවත් විකල්ප තිබේද කියලා සොයලා බලන්න. ඒ වගේම පාර්ලිමේන්තුව විතරක් කැඳවීමෙන් ප්‍රජාතාන්ත්‍රික අයිතිය ආරක්ෂා වෙන්නේ නැහැ ජනතාවගේ. ඒක සඳහා ජනතා සංවිධාන වලට ක්‍රියාකාරී වෙන්න පුළුවන් ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් ප්‍රජාතාන්ත්‍රික පරිසරයක් සකස් කරන්න. දැන් ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නේ බලද්දී හොඳටම තේරෙනවා දැන් මේ රාජ්‍ය ව්‍යුහයන් හරියට පාවිච්චි වෙන්නේ නැහැ. රාජ්‍ය ව්‍යුහය පාවිච්චි නොකර ඒ වෙනුවට මේ මැතිවරණ ඉලක්ක කරලා දේශපාලන තන්ත්‍රය මැදිහත් කරමින් ඉන්නවා. දැන් උදාහරණයක් හිතුවොත් එහෙම ග්‍රාම නිලධාරීන්ට මේ ආපදාවටපත් ජනතාවට සහන ලබා දීම සම්බන්ධ විවිධ අවස්ථාවල චක්‍රලේඛ 12ක් ඇවිල්ලා දිනවා එකිනෙකට පරස්පරයව. දැන් රජය කිව්වට රජයට ලොකු වැඩපිළිවෙලක් තිබ්බා කියලා මාර්තු මාසේ 30 වෙනිදා තමයි මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේ රජය ආපදාවටපත් වෙලා ඉන්න සියලු අයට තමන්ගේ වෘත්තිය අහිමි වෙලා ජීවනෝපාය අහිමි වෙලා තියෙන සියලු අයට සහන සලසනවා කියන මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේ මාර්තු 30 වෙනිදා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දීලා තිබුණා අප්‍රේල් මාසේ 6 වෙනිදා වෙද්දී ලයිස්තු හදලා අවසන් කරන්න කියලා තමන්ගේ ග්‍රාම නිලධාරී වසමේ කාටද සහන දෙන්න ඕන කියන ලයිස්තු සකස් කරලා අවසන් කරන්න කියලා. ඊට පස්සේ ඒ හදපු ලයිස්තු 6 වෙනිදා වෙද්දී දුන්නාට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙද්දී ඒ කියන්නේ අවුරුද්දට කලින් ඒ සියලු දෙනාට රුපියල් 5000 හෝ බඩු මල්ල බෙදලා ඉවර කරන්න කියලා තමයි කියලා තිබුණේ. හැබැයි එහෙම කියලා තිබ්බට මේක නැවත නැවත වෙනස් වෙනවා. එකිනෙකට වෙනස් චක්‍රලේඛ එනවා. දැන් උදාහරණයක් විදිහට මාර්තු මාසේ 30 වෙනිදා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අංක 24 නිවේදනයේ තියෙන එකක්. මාර්තු මාසේ 30 වෙනිදා ජනාධිපති ලේකම්ගේ 19 ඇලයිරක් 2020 කියන චක්‍රලේඛේ තියෙන වෙන එකක්. ඊට පස්සේ මාර්තු 31 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ගහන 0.3 ඇලයිරක් 2020 චක්‍රලේඛේ තියෙන තව කතන්දරයක්. ඊට පස්සේ 4 වෙනි මාසේ 3 වෙනිදා අප්‍රේල් මාසේ 3 වෙනිදා අගමැති ලේකම්ම ගහනවා තව චක්‍රලේඛයක්. ඒකේ තියෙනවා තව කතන්දරයක්. ඊට පස්සේ 4 වෙනි මාසේ 2 වෙනිදා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලේකම්වරයා ගහනවා චක්‍රලේඛයක්. ඒකේ තියෙනවා වැඩිහිටියන්ට සහන ආධාර දීම ගැන කලින් තිබ්බේ නැති වෙන කතාවක්. ඊට පස්සේ අප්‍රේල් මාසේ 1 වෙනිදා ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලයේ වෙනම ග්‍රාම නිලධාරීන්ට චක්‍රලේඛයක් කියවනවා. ඒකේ තියෙනවා තව කතාවක්. දැන් මේ සම්පූර්ණ රට පටලවලා තියෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් මාසේ 2 වෙනිදා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් කියවනවා. ඒකේ තියෙනවා සමෘද්ධිලාභීන් ගැන වෙන කතාවක්. මුලින් කියපු කතාව සම්පූර්ණ වෙනස් කරලා. ඊට පස්සේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙන උපදෙස් ලිපියක් ග්‍රාම නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට ඒකේ තියෙන්නේ කලින් කියපු ඔක්කොටම වඩා වෙන කතාවක්. ඊට පස්සේ අප්‍රේල් මාසේ 9 වෙනිදා කාන්තා ළමා ආරක්ෂණ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට පවිත්‍රා ඇමතිනියගේ ලේකම්වරයා වෙනවා ලියුමක් ග්‍රාම නිලධාරීන්ට. ඒකේ තියෙනවා ස්කූල් වෑන් කරන කට්ටියටත් රුපියල් 5000 දෙන්න කියලා. කලින් කියපු කැටගරි නැතු. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා සමෘද්ධි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලිපි දෙකක් කියවනවා අප්‍රේල් 11යි අප්‍රේල් 12යි. ඒ වගේම සම්පූර්ණ බලය දීලා තියෙනවා සමෘද්ධි නිලධාරියාට බලය දීලා තියෙනවා ග්‍රාම නිලධාරී වෙනුවට. ඊට පස්සේ අප්‍රේල් මාසේ 11 වෙනිදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලියුමක් කියවනවා. ඒකේ තියෙනවා වෙනම කතාවක්. දැන් අන්තිමට වෙලා තියෙන එක තමයි මුලින් කිව්වේ සමෘද්ධි නිලධාරීවරයයි ග්‍රාම නිලධාරීවරයයි කුෂි පර්යේෂණ නිලධාරීවරයයි ආර්ථික සංවර්ධන නිලධාරීවරයයි පළාත් පාලන නියෝජිතයයි. ඔය 5 දෙනා එකතු වෙලා කමිටුවක් හදන්න. ඒ කමිටුවෙන් ගමේ කාටද මේක දෙන්න ඕනේ කියන එක ගැන ලයිස්තුව හදන්න. අවම වශයෙන් 5 දෙනාගෙන් 4 දෙනෙක් අවම වශයෙන් අස්සම් කරපු ලයිස්තුව බාර ගන්න. එහෙම කියපු එක දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැන් කියනවා 15 වෙනිදා පවිත්‍රා ඇමතිනිය කිව්වා හැම ගෙදරකටම අයදුම්පත් දෙනවා. මේ අයදුම්පත් පුරවලා දෙන අයගෙන් කමිටුව තෝරනවා කාටද මේක දෙන්න ඕනේ කියලා. ඒකට මුලින් දැන් නම් කිරීම නෙවෙයි අයදුම්පත් පිරවීමක් ගෙනාවා. අයදුම්පත් පුරවන අයගෙන් කමිටුව තෝරනවා කාටද දෙන්න ඕනේ කියලා. දැන් අවසානට කියලා තියෙනවා සමෘද්ධි ලේකම්වරයා සමෘද්ධි නිලධාරීන් තමයි මේක දෙන්නේ කියලා. සමෘද්ධි නිලධාරීන් සහ පළාත් පාලන නියෝජිතයා මැදිහත් වෙලා කියන മന്ത്രിවරයා මැදිහත් වෙලා තමයි මේ ආධාරය දෙන්නේ කියලා. ඒතර රුපියල් 5000 ගෙවල් වලට ගිහින් දෙන එකක් තමයි රුපියල් 5000 දෙන්න අර කමිටුව නාමලේඛනයක් සකස් කරා නම් ඒ නාමලේඛන වෙනස් කරේ ඇයි? ඒක වෙනස් කරන්න කිසි හේතුවක් නැහැ. කරන්න තිබුණේ ඒ නාමලේඛනයට සහනය දෙනවා
අභියාචන කැඳවන්න පුළුවන් අසාධාරණ ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක නැවත ගන්න. හැබැයි උනේ නාම ලේඛන සකස් කරා නාම ලේඛනේ විසි කරලා දැම්මා. දැන් අයදුම්පත් බෙදීමක් යනවා. අයදුම්පත අරගෙන ගෙයින් ගෙට යන්නේ മന്ത്രിවරු. മന്ത്രിවරු තමයි අයදුම්පත අරන් ගෙයින් ගෙට යන්නේ. දැන් අද අතුරුගිරිය වල්ගම ඒ හරියම ඒ ප්‍රදේශයේම ගෙවල් වලට ගිහින් තිබුණ අයදුම්පත අරගෙන ගෙවල් වලට එන්නේ മന്ത്രി. ඊට පස්සේ දේශපාලන සම්බන්ධයක් සහිත සමහර සමුද්‍ර නිලධාරීන්. ඒගොල්ලෝ අරන් තමයි එන්නේ. පස්සේ ග්‍රාම නිලධාරීන් හදපු ලේඛනය සම්පූර්ණ පැත්තකට විසි කරලා දැන් දේශපාලන හිතවත්කම් මත අලුත් ලේඛනයක් හදමින් යනවා. ඒතකොට අඩුම ගානේ ඒවට අභියාචනා කරන්නේ කොහොමද කියන එක හරි නෑ. දැන් മന്ത്രിවරයා මැදිහත් වෙද්දිම දැන් මේක යන්නේ මැතිවරණ කතාවක් කියන එක හරිම පැහැදිලි. ප්‍රශ්න ගණනාවක් තියෙන එකක් තමයි මේ ක්‍රියාවලියේ රාජ්‍ය යාන්ත්‍රණේ පාවිච්චි නොකර මේ മന്ത്രിවරුන්ව මේකට දාපු එක මේක මැතිවරණ ගුණ්ඩුවක්. මේක මැතිවරණ ගුණ්ඩුවක්. සමුද්‍ර නිලධාරීන්ට මේක බාර දුන්න එකත් මැතිවරණ ගුණ්ඩුවක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් මොකද මේ සමුද්‍රි තියන අය නෙවෙයිනේ. සමුද්‍රි නිලධාරීවරයා භාවිතා කරන්න ඕනේ සමුද්‍රි තියන අයට සහන දෙන්න. දැන් මේ කියන්නේ සමුද්‍රි නැති නමුත් වෙනත් ආකාරයකින් ජීවනෝපාය අහිමි වෙලා ඉන්න අය. ඒකට ඒකයි එතෙන්ට දෙන්නේ ඇයි දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී දක්වා විහිදිච්ච රාජ්‍ය යාන්ත්‍රණය මේකට පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? ඊළඟ එක තමයි මේ ඇප්ලිකේෂන් බෙදෙන එක. අයදුම්පත් බෙදෙන එක ඊටාම මේ අවදානම් සහගතයි. ඉතින් ගෙයින් ගෙට ගිහිලා අයදුම්පත් බෙදන්නයි ඒ අයදුම්පත් ආය අතේ ගෑවිච්ච අයදුම්පත් ආය අරගෙන ඒව පුරවන එකයි මේක ගත්තට පස්සේ මේක ඊටාම මේ අවදානම් සහගත ක්‍රියාවක්. අනිත් එක මේ කරුණු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට කිසිම ආරක්ෂක උපක්‍රමයක් දීලා නැහැ. අඩුම ගානේ ඒගොල්ලන්ට අත්වැසුම් දීලා නැහැ. ඒගොල්ලන්ට මුඛාවරණ දීලා නැහැ. ඒගොල්ලන්ට හදිස්සියකට අත පිරිසුදු කර ගැනීම සඳහා හැමතැනම ගියාම ටැප් නැහැනේ සබන් එක්ක. අත පිරිසුදු කරගන්න සැනිටයිසර්ස් දීලා නැහැ. මොකක්වත් නැහැ. එහෙම නැතුව දැන් කියනවා ගෙයින් ගෙට ගිහිල්ලා අයදුම්පත් පුරවන්න කියලා. മന്ത്രിවරු ඒක ASCII එක පැත්තකින් දේශපාලන වැඩක් කරනවා. රාජ්‍ය නිලධාරීන් ජීවිත අනතුරේ හෙල්ලලා දෙනවා. දැන් මේකත් එක්ක ග්‍රාම නිලධාරීන් තීරණය කළා දෙනවා මේ කටයුතු වලින් ඉවත් වෙන්න. ඉතින් රජයේ මේ ප්‍රශ්නේ දිගටම ක්‍රියාකාරීත්වයේ තිබුණා. ඒ කියන්නේ දැන් ජනතාවට සහන දීමේ ක්‍රියාවලිය සඳහා මැදිහත් කරගන්න තිබුණේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මැදිහත් කරගන්නව වෙනුවට ඒකට දේශපාලන යාන්ත්‍රණය එබෙන්න හැදුවා. ඊට පස්සේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට මිලදී ගැනීම සඳහා භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න තිබුණේ දැනට පවතින යාන්ත්‍රණය. පවතින සංචාරක වෙළඳුන්ගේ සිල්ලර කඩවල සමූපකාර සතොස ඒ වගේ සමන්විත යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය මැදිහත් වෙනවා වෙනුවට දැන් මැදිහත් වෙමින් ඉන්නේ සුපිරි වෙළඳසල් ජාලෙකුයි දේශපාලඥයන්ගේ අන්තේවාසිකයන් බවට පත් වෙච්ච සංචාරක වෙළඳු පිරිසකුයි. ඒ අයට තමයි දීලා තියෙන්නේ වැඩිපුර බලපත්‍ර. මෙතෙක් කල් හිටපු සංචාරක වෙළඳුන්ට ඇඳි නීති බලපත්‍ර නොදී දේශපාලන හිතවතුන්ට දීලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රේ පවා ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් නිරෝධායනය ගත්තොත් එimhe ලංකාවේ නිරෝධායන දෙපාර්තමේන්තුවක් තියෙනවා. නිරෝධායන දෙපාර්තමේන්තුවට ඒ වගකීම දෙන්නේ නැතුව ඒක හමුදාවට පවරලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ නිරෝධායන කිරීමේ වගකීම හමුදාවට පවරලා තියෙනවා. ඒක විසින් නිරෝධායන මධ්‍යස්ථානවල බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැගිලා තියෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න. මොකද ඒ නිලධාරීන්ට සෞඛ්‍ය පිළිබඳව තියෙන අඩු දැනුම නිසා. ඒක වෙන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙද්දි. ඒතර සෞඛ්‍ය සේවය සඳහාත් සෞඛ්‍ය සේවයේ නිල යාන්ත්‍රණ වසංගත රෝග මර්ධන ජාතික මධ්‍යස්ථානය අර කොලෙජ් ඔෆ් ෆිසිෂියන්ස් වගේ ඒවා වෛරොලොජිස්ට්ලාගේ සංවිධාන පැතොලොජිස්ට් සංවිධාන මේකට අදාළ නිල ව්‍යුහය පාවිච්චි කරනවා වෙනුවට හිතවත් වෛද්‍යවරු හිතවත් වෛද්‍ය සංගම් ඒ විදිහට පාවිච්චි කරන්න ගිහිල්ලා මේක මහා අවුලක් බවට පත් වෙලා දෙනවා. දැන් ඒ සෞඛ්‍ය අංශවලම එක එක පිරිස් අතර මත ගැටුම් ඇති වෙලා මේ මුළු වැඩපිළිවෙලම එකිනෙකාට චෝදනා කරගන්න විවේචනය කරගන්න අවුල් ජාලයක් බවට පත් වෙමින් යනවා. ඒ වෙච්ච අවුල් ජාලයේම එක පියවරක් තමයි ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වීම සඳහා ගත්ත තීරණේ. දැන් මේකේ වැඩේ හරියට කරන එකට වඩා දේශපාලන න්‍යාය පත්‍රය පෙරට තියලා හරියට ආධාර ටික බෙදෙන එකට වඩා മന്ത്രിට මේකේ ලකුණු ටික දෙන්නේ කොහොමද කියන එක කල්පනා කරලා එතනින් ලොකු අවුලක් කරලා තියෙනවා. ඒ නිසා අපි බල කරනවා රජයට එකක් තමයි හදිසියෙ මැතිවරණයක් ඇඳවන්න එපා. මේ වෙලාව මැතිවරණයක් ඇඳවීම සඳහා සුදුසු නැහැ. ඒ වගේම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි ආර්ථිකය නැවත සක්‍රිය කිරීමයි ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කිරීමයි කියන තුනම සංයුක්තව සලකා බලලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කරන්න ඒ පදනම් තහවුරු කිරීම සඳහා. ඒ වගේම දැනට සිද්ධ වෙන ආධාර බෙදීම් සෞඛ්‍යයට සම්බන්ධ කටයුතු ඒව සඳහා රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කරන්න දේශපාලන යාන්ත්‍රණ ඒවට ඔබනව වෙනුවට. ඒ වගේම මැතිවරණය කල් තැබීම කරන්න ඕනේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවතින නීතියට අනුකූලව. ඒවා කැමැති විදිහට කඩලා වැඩ කරන්න බෑ. එහෙම පූර්වාදර්ශයක් හැදුනොත් ඒක ඊටාම නරකයි ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්. ඊටාම වැදගත්ම දේ තමයි ජනතාව සංවිධානය වෙන එක, ජනතාවගේ සංවිධාන බලාත්මක කරන එක. ඒ නිසා අපි දේශපාලන පක්ෂයක් විදිහට මේ පීඩාවටපත් වෙලා ඉන්න සියලු ජන කොටස් සමග ඒ ජන කොටස් සංවිධානය කරන්න, ඔවුන්ගේ
සටන් පාඨය ඔවුන්ගේ ප්‍රශ්නය කරලියට ගේන්න ඒව සම්බන්ධ යම් උද්ඝෝෂණික සමාජ මතයක් හදන්න ඒ විතරක් නෙවෙයි ඇතැම් ප්‍රතිසංස්කරණ දිනා දෙන්න අපි මැදිහත් වෙනවා ඒ මැදිහත් වීම අපි කරන්නේ දැනටමත් ආපදාවට පත් වෙලා ඉන්න ව්‍යසනයට ගොදුරු වෙලා ඉන්න ජනතාවට ආහාර අවශ්‍යතා ඖෂධ අවශ්‍යතා රෝහල් වල ආරක්ෂක අවශ්‍යතා ඒව සම්පූර්ණ කිරීම සඳහා අපි පක්ෂයක් ලෙස වෙන වෙහෙසට අමතරව අපි බලාපොරොත්තු වෙන ඒ ටික ඔක්කොම කරන ගමන් මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න මැදිහත් කරන්න ඉතින් අපි සමාජ රජයට බල කරනවා වහාම මේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කරන්න ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ වසංගත අවස්ථාව ਵਿਚාරයකින් යුතුව කළමනාකරණය කරගන්න මේ අවස්ථාව පාවිච්චි කරලා මේ ජීවිත තර්ජනයක් සහිත වසංගතේ පාවිච්චි කරලා විවිධ බල න්‍යායපත්‍ර දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙනවා ඒවට ඉඩ දෙනවා වෙනුවට සමාජයක් ලෙස මේ වසංගතේ පරාජය කිරීම සඳහා එකට මූණ දෙමු. ඒ නිසා අපි එකවන්ව මේ තත්වයට සමාජයක් ලෙස මූණ දීම සඳහා අපි සංවිධානය දෙමු. ඒ නිසා සියලු අසාධාරණයට ලක් වෙච්ච අයුක්තියට ලක් වෙච්ච කට්ටිය නහයෙන් අඬන දුක කී ඉන්න වෙනුවට අපි සංවිධානය වෙමු. ඒ සංවිධානය වීම සඳහා පෙරටුගාමි සමාජ අධිපක්ෂයේ විදිහට අපිට කුමන හෝ ආකාරයක යටිතල පහසුකම් සැපයිය හැකිනම් අපි ඒ සඳහා මැදිහත් වෙනවා.